එහෙම කෙනා දෙවියන්ගෙන් ඉල්ලන්න දෙයක් නැහැ. දෙවියෝ බලෙන්ම එහෙම කෙනාව ආරක්ෂා කරලා දෙනවා. ලෙඩ රෝග වලිනුත් රැකලා දෙනවා. කරදර වලිනුත් ගලවලා දෙනවා. එතකොට ඇක්සිඩන්ට් වෙන්න යනවා නම් ඒවයිනුත් ගලවලා දෙනවා. ලොකු විපතක් වෙන්න යනවා නම් ඒ වගේනුත් ගලවලා දෙනවා. හැබැයි මෝඩකම් වලට කරගන්න දේවල් වලට දෙවියෝන්ට බේරන්නත් බෑ. සමහරව ඉන්නවනේ විහිං අමාරු වැඩන කට්ටිය ඉන්නවනේ. එතකොට එහෙම විහිං විපත කෙනෙක් වැටෙනවා නම් දෙවියන්ට බේරන්න බැරි. මොකද මෙයාම හින්නේ හිතලම නේ කරගන්නේ. දැන් වලක් තියෙන වලට පයින්නෝ පෙන්නේ. පයින්නෝ නම් මොකද්ද කරන්නේ නේ? වැරදිලා වැටෙන්න කිව්වොත් බේරලා දෙන්න පුළුවන්. හිතලා පයින්නෝ නම් බේරන්න බෑ. ඒ වගේ සමහර මිනිස්සු ඉන්නවා හොඳයි. ගුණ දහමුත් තියෙනවා. පින් දහමුත් කරනවා. හැබැයි පින්කම් වගේම අනිත් කමුත් කරනවා. එතකොට එහෙම ජීවිතේ අපි යම් යම් විපත්ති අපිට කරගන්නවා නම් එතෙන්දි ඉතින් කරන්න දෙයක් නැහැ. ඒක අපේම නොසලකිල්ලට අපි කරගන්න දේවල්. ඒ නිසා තමයි හැමදෙස්සෙම පෙන්වන්නේ මේ කයින් ක්‍රියාවක් කරන්න කලින් හිතන්න. වචනයක් එළියට දාන්න කලින් හිතන්න. ආපහු ඇදලා ගන්න බෑ. ඒක සිතුවිලි හිතට එනකොටත් ඒ සිතුවිලි පිළිබඳව සිහියෙන් ඉන්න. ඒක අකුසලයි කියන එක උනාට පස්සේ මකන්න හරි අමාරුයි. අකුසලේ වුණා නම් ඒ අකුසලයට විපාකයක් ඒ මොහොතේම හැදෙනවානේ. ඒකට දැන් අකුසල චිත්තය ඒක කර්මසිත අකුසලය කියන්නේ අකුසල සිත ඇති වෙනවා කියන්නේම කර්මය වෙලා ඉවරයි. කර්මය හදාගෙන ඉවරයි. ඒකට ඒ කර්මසිත ඇති වුණු මොහොතේම ඒකට විපාකයක් තීරණය වෙලා ඉවරයි. විපාකයක් තීරණය වෙලා ඉවරයි. ඒතොර එතනින් පස්සේ Taman යන පාර අනුව යම් යම් මට්ටමින් අඩු වැඩි වෙන්න පුළුවන් මේ විපාක ලැබෙන එක. හොඳ දේවලුත් එනවා. කොච්චර හොඳ දේවල් කරලා ඊට පස්සේ Taman යන පාර හොඳ නැත්තම් ඒ හොඳ දෙයට තියෙන විපාක දෙන්න තියෙන ඉඩකට අඩු වෙනවා. නෑ අපි කියමු එක පාරක් තියෙනවා මේ ලස්සනට දෙපස්ස මල් පිපිලා තියෙනවා පළතුරු හැදිලා තියෙනවා. තව පාරක් තියෙනවා කටු කොහොල් තියෙනවා. එතකොට අපිට අර මල් පිපිච්ච පළතුරු තියෙන පාරේ දේවල් ලැබෙන්න තිබුණත් අපි තෝරගන්නේ මේ කටු කොහොල් තියෙන පාර නම් අර පාර අපිට මග ඇරෙනවා. ඒ වගේ අපි කරන කල් ක්‍රියාවන් අනුව අපිට හොඳ විපාක එන්න තිබුණත් ඒවා ඉන්න බලාගෙන ඉන්නවා. අපිට හොදක් කරලා දෙන්න. හැබැයි අපිම විහිං යනවා නරක පාරේ. එහෙම යනකොට මොකද්ද වෙන්නේ? අර දේවල් අපිට නොලැබී යනවා. මේක තමයි ස්වභාවය. ඒ නිසා දෙවියෝ අපිව රකිනවා. අපි යම් ශ්‍රේෂ්ඨ ප්‍රතිපත්තියක් අපි ගාව තියෙනවා. ගුණයක් තියෙනවා. වටිනාකමක් තියෙනවා. ඒක මතක තියාගන්න. හොඳයි. එතකොට අපි කිව්වා බලි දෙවියන් වෙනුවෙන් කරන බලි ගැනයි දැන් අපි කතා කරගෙන ආවේ. ඒ නිසා දෙවියන්ට කරන බලිය තමයි ගුණ ගරුක වීම, ප්‍රතිපත්ති ගරුක වීම. ඒ වගේම මොන හරි පිනක් දහමක් කරපු වෙලාවට ඒගොල්ලෝ අමතක කරන්නේ නැතුව ඒ අයටත් ඒ පින ලබා දෙන්න. පින් අනුමෝදන් කරනවා. එතකොට දවල්ටත් මිනිස්සු පින් දෙනවා, රැයටත් දෙවියන්ට පින් දෙනවා. ඒ නිසා දිවා රැය යම් කෙනෙක් ඔබ වෙත අන්නේ කියන පුණ්‍ය බලිය ලබා දෙනවා. දාන්නේ මිනිස්සුන්ව ආරක්ෂා කරන්න. ඒකට දැන් අපි දන්නේ නැහැ මේ කාලය වෙනකොට විශාලා මහනුවර ඉඳපු අය බෞද්ධද බෞද්ධ නැද්ද කියලා. යම් විදියකට බෞද්ධයොත් ඉන්නේ නැති බෞද්ධ නොවන අයත් ඉන්නේ නැති. හැබැයි බෞද්ධ නොවන අයත් පින්කම් කර දැන් විශේෂයෙන්ම Hindu ආගමේ වගේ ආගම්වල දෙවියෝ වෙනුවෙන් හොඳ දේවල් කරලා දෙවියෝ සිහිපත් කරන අවස්ථාවලුත් තියෙනවා. සමහර වෙලාවට ආගම් තියෙනවා සත්තුන්ගේ බෙලි කපලා සත්තු මරලා දහස් ගණන් අශ්වය 1000ක් මරනවා. ඊට පස්සේ හරක් 1000ක් මරනවා, එළුව 1000ක් මරනවා, බැටළුව 1000ක් මරනවා. එහෙම මහා යාග පවත්වනවා. මහා විශාල විදිහට සත්තුන්ගේ ජීවිත විනාශ කරනවා. අද අපේ ලංකාවේ යම් උත්සව තියෙනවා, ආගමික උත්සව. ඒ උත්සව වලට මොකද්ද කරන්නේ? සත්තුන්ගේ බෙලි කපනවා. ඒගොල්ලෝ හිතනවා තමන්ගේ දෙවියන්ව ඒකෙන් සතුටු කරන්න පුළුවන් කියලා.
ඒකට ඇත්තටම ඉතින් මේ සතුන් මැරීමෙන් සතුටු වෙන දෙවිවරු ඉන්නවා නම් ඒකේ මහ විශාල ප්‍රශ්නයක් තියෙනවා නේ. ඒකට එහෙම දෙවි කෙනෙක් මිනිස්සුෙකුට හොදක් කරයිද කියන එක එතනම තර්කයක් තියෙනවා. එහෙම දැන් සතෙකුගේ ජීවයක් නැති වෙනකොට ඒ සතා වේදනාවෙන් දඟලමින් ඉන්නකොට ඒ සතාගේ ලේ විසි වෙලා විදලා යනකොට ඒක දැකලා සතුටු වෙන්න පුළුවන් නම් එහෙම කෙනෙක්ට තව කෙනෙකුට හොදක් වෙන තව කෙනෙකු විපතින් ගලව ගන්න පුළුවන් කමක් තියනවාද කියන එක පැහැදිලි තර්කයක් තියෙනවා නේ. එහෙම වෙන්න බෑ. ඒ නිසා මේ මොලේ චුට්ටක් වගේ යන්තම් තිබුණා නම් ඇති ඔය දේවල් ගැන තේරුම් ගන්න. ඒ චුට්ටවත් නැතිකම නිසා මිනිස්සු බොහෝ මිනිස්සු පව්කම් වල නිරත වෙනවා. ඒ කියන්නේ ඒ අංශු මාත්‍රයකවත් ඩිංගක්වත් නැහැ මොලේ. ඩිංගක් හරි හිතලා තියනවා නම් හිතන්න පුළුවන් නේ මේ තව කෙනෙකුගේ ජීවිතයක් විනාශ කළා මගේ ජීවිතයට හොඳක් වෙයිද? මේ තව කෙනෙකුගේ ජීවිතයක් විනාශ කළා මේකෙන් සතුටු කරන දෙවියන්ට සතුටක් වෙයිද? එයා ඒකෙන් නම් සතුටු වෙන්නේ මගේ ජීවිතෙත් විපද දැකලානේ එයා සතුටු වෙන්නේ. එයා විපදෙදි සතුටු වෙන කෙනෙක් නම් මටත් විපතක් විනාශයක් වෙනවා නම් තමයි මේ දෙවියෝ සතුටු වෙන්නේ. එහෙනම් මේ දෙවියෝ මගේ හොඳ පැත්තට සපෝට් කරන්නේ නැහැ. මගේ විනාශයේ පැත්තට තමයි සපෝට් කරන්නේ. ඉතින් ඒකේ අන්තිමට හෝ මොලේ ඩිංගක් තියෙන කෙනෙකුට තේරෙන්න ඕනේ. එතකොට ඒ නිසා දෙවියන් වෙනුවෙන් කරන පුද පූජාව වෙන්නේ අපිත් පංචශීල ප්‍රතිපදාව පිළිහිටලා යම් කිසි පිනක් දහමක් කරලා ඒ දෙවියෝ මතක් කරලා එයාටත් ඒ හොඳ දෙයින් ඒ සතුට ඒ හිතේ සතුට ලබා දීම අනුමෝදනා කියන්නේ අනුව සතුටටපත් වීම. එතකොට ඒ දෙවියෝ ඒක අනුමෝදනාවටපත් වෙනවා අනුව සන්තෝෂයටපත් වෙනවා. ඒකට තමයි දේවතා බලි කියලා කිව්වේ. ඒතර දවල් රැය ඔබ වෙනුවෙන් බලි පවත්වනවා කියවෝ නෝකට තමයි. ඔබ වෙනුවෙන් හොඳ දේවල් කරලා ඔබව සිහිපත් කරපු බෞද්ධ වෙන්න බුණා අබෞද්ධ වෙන්න බුණා මිනිස්සු තමයි මෙතන ඉන්නේ. මේ විශාල මානව. ඒ නිසා මේ මිනිස්සුන්ව ආරක්ෂා කරා. ඊළඟට දැන් ඒ කාරණාව කිව්වා. හරිද? දැන් ඒකෙදි දැන් ඒකනේ දැන් අපේ මිනිස්සුන්ට තමයි එකම දේ කීප වතාවක් කියන්න ඕනේ. දෙයියන්ට එහෙම කියන්න ඕනේ නැහැ. ආපහු. අපේ අයටනේ කිව්වම මතක නැහැනේ. ගිය සතිය කියපු එක මේ සතිය මතක නැහැ. ඊයේ කියපු එක අද මතක නැහැ. ආයෙ කියන්න ඕනේ. කරන්න කියපු දේ ආයෙ කරන්න කියන්න ඕනේ. එපා කියපු දේ ආයෙ එපා කියන්න ඕනේ. හැබැයි ඒගොල්ලෝ එහෙම නැහැ. ඒ නිසා එක ගාථාව ඒකට තියෙන්නේ. ආයෙ සූත්‍රේ මැදදී කියන්නේ රකපන් මිනිස්සුන්ව කියන්නේ. කිව්වනේ දැන් එතනින් පස්සේ සූත්‍රය ප්‍රවේශ වෙනවා තුනුරුවන් ගුණය වෙත. ඒත් දැන් මේ තුනුරුවන් ගුණය තමයි ඉදිරියට ගන්නෙ. මොකද ඒක තමයි සත්‍යක්‍රියාව. ඒතකොට දැන් අර ඒ දේශනාව අහන දෙවි දේවතාවෝ උනත් අප්‍රමාණ තෘප්තියට සන්තෝෂයටපත් වෙනවා මේ තුනුරුවන් ගුණය අහලා. ඒ වගේම දැන් මේ තුනුරුවන් ගුණය සත්‍යක්‍රියාව හැටියට අරගෙන මේ බුදුහාමුදුරන්ගේ මෙහෙම ගුණයක් තියෙනවා ඒතේන සච්චේන සුවත්ති හෝතු මේ සත්‍යයේ බලයෙන් යහපතක් වේවා කියලා ආශිර්වාද කරනවා. ඒතකොට ඒක දැන් වෙන සූත්‍රවල ওই ක්‍රමේ නැහැ. වෙන කිසිම සූත්‍රයක මගදී කියන්නේ ඒතේන සච්චේන සුවත්ති හෝතු කියලා. බලන්න හොඳට හොයලා බලලා වෙන දන්න කිසිම සූත්‍රයක එහෙම තියෙනවද කියලා. අගති කියනවා පිරිත් දේශනා කරනකොට සූත්‍රය ඉවර කරලා ඒතේන සච්ච වජ්ජේන සොත්තිතේ හෝතු සම්පදා මේ සත්‍ය වචනේ බලයෙන් ඔබට හැමදා යහපතක් වේවා. සබ්බ රෝගෝ විනස්සතු සියලු රෝග විනාශ වේවා. හෝතු තේ ජය මංගලං ඔබට ජය මංගල්‍යයක් වේවා. එහෙම කියලා නම් සෙත් පතනවා. හැබැයි සූත්‍රයේ මැද තැන් වලදී එහෙම සඳහන් කිරීමක් නැහැ. එහෙම ආශිර්වාද කිරීමක් නැහැ වෙන දේශනාවල. ඒ නිසා මේක හරි විශේෂයි. රතන සූත්‍රය. ඒකට ඒකදී අපිට පේනවා තුනුරුවන්ගේ ගුණය හඳුනාගෙන ඒ සත්‍යක්‍රියාවක් බවට පත් කරලා ඒකෙන් තව කෙනෙකුට ආශිර්වාද කිරීමක් සිදු කරන දේශනාවක් තමයි රතන සූත්‍ර දේශනාව කියන්නේ. හොඳයි. තස්මාහි භූතානි ඒක කියවනේ යංකින්ච විත්තං ඉදවා හුරංවා ඉද කිව්වා මෙහි ඒ කියන්නේ මේ ලෝකේ හුරං කිව්වා පරලොව මේ මනුස්ස ලෝකේ හෝ මනුස්ස ලෝකෙන් ඔබ්බෙහි ඒ කියන්නේ
දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක ආදී මොනියම් තලයක හෝ යංකින්ච විත්තං යම් කිසි වස්තුවක් වේනම් යංකින්ච විත්තං ඉදවා හුරං සග්ගේසු වා යං රතනං පනීතං සග්ගේසු ස්වර්ග ලෝකයන්හි ඒ කියන්නේ දිව්‍ය ලෝකවල යම් ප්‍රණීත වූ ශ්‍රේෂ්ඨ වූ රත්නයක් වේනම් සග්ගේසු වා යං රතනං පනීතං නනෝ සමං අත්ති තථාගතේන අපට තථාගතයන් වහන්සේ හා සමාන වූ රත්නයක් වෙනත් ඇත්තේ නැහැ. නනෝ සමං අත්ති තථාගතේන ඉදම්පි බුද්ධේ රතනං පනීතං මෙයද බුදුරජාණන් වහන්සේ පිළිබඳ ප්‍රණීත වූ රත්නයයි ඒ රත්නයේකි ඒතේන සත්‍යන සුවත්ති හෝතු මේ සත්‍ය බලයෙන් ඔබට ආපතක් වෙනවා. එතකොට පළවෙනිම කාරණාව මොකද්ද? මේ මනුස්ස ලෝකේ, දිව්‍ය ලෝකවල, බ්‍රහ්ම තලවල මේ කොහෙවත් බුද්ධ රත්නයේ සමාන රත්නයක් තවත් ඇත්තේ නැහැ. එතකොට රත්නය කියලා කිව්වා අපි සාමාන්‍යයෙන් කියන මණික කියලා නේ. වටිනාම දේවල් වලට මණික් කියලා කියනවනේ නේ. දැන් මගේ මණික කියලා සමහරවිට කියනවා. හැබැයි කිව්වට ඒ මණිකක් තරම් ඒ වටිනාකමක් අන්තිමට ලබා තිබෙනවද කියන එකේ ප්‍රශ්නේ අවසානයේදී ඉතුරු වෙනවා. හැබැයි එහෙම කියනවා කතාවට. එතකොට දැන් මිනිස්සුયો සලකනවා වටිනාම දේ මණික කියලා. රත්නය. එතකොට මේ සියලු මණික් අතර දැන් ඊට පස්සේ අපි ගත්තොත් එහෙම ඇත්තම මණික් ගත්තොත් වෛරෝඩි නේ රතු කැට නේ දියමන්ති ආදි වශයෙන් කියනවනේ. ඒකට මිනිස්සුන්ට මණික් ගරද්දි ලොකු මණික් ගල් හම් වෙන වෙලාවක් තියෙනවා. හැබැයි හැම එකකටම යම්කිසි සීමිත වූ වටිනාකමක් තියෙනවා. අපි කියන රුපියල් කෝටි 100යි කියන්නේ. එච්චරයි. ඊට වඩා නැහැ. හැබැයි ඊ ආකාරයට අපිට වටිනාකමක් මනින්නට මොන විදියෙන්වත් ක්‍රමයක් නැහැ. බුද්ධ රත්නය ගැන, ධර්ම රත්නය ගැන, සංඝ රත්නය ගැන. මනින්න බෑ. මනින්න බෑ. මොකද ඊ රත්නත්‍රයෙන් අපේ ජීවිතයට වෙන යහපත සංසාරයෙන් මිදීම නැමැති පරම විමුක්තිය මොනම වස්තුවකටවත් මොනම බලවේගයකටවත් මේ විශ්වය ලබා දෙන්න බෑ. දැන් බලන්නකො කොච්චර ආගම් වල නායකයෝ හිටියත් නේ දැන් වෙනත් ආගම් තියෙනවනේ බුදුදහම ඇරුණකොට ඒ ආගම් වල දෙවියන් වහන්සේ වෙන්න පුළුවන්, මහා බ්‍රහ්මයන් වෙන්න පුළුවන්, තව කවුරු හරි වෙන්න පුළුවන්. ඒ කිසිම කෙනෙක්ට නැත ඒ අයගේම ආගම් වල කවදාවත් කියලා තියනවාද මේ ගමන, ඒ කියන්නේ සංසාරේ ගමන, ජීවත් වීම, මරණයටපත් වීම, දැන් මේ ගමන නතර කරලා දෙනවා කියලා කවුරු හරි කියලා තියනවද බලන්න. ඒ ආගම් වලම තියෙන ඉගැන්වීම් අනුව ඒගොල්ලෝ කියනවා මං ගාවට ගන්නවා, දෙවියන් වහන්සේ ගාවට ගන්නවා, ස්වර්ගයට ගන්නවා, සදාකාලිකව තියා ගන්නවා. එහෙම කියනවා මිස් දැන් ඕක සදාකාලිකව ඉන්න ගිහලා එපා වුණොත් එහෙනම් මොකද වෙන්නේ? හැමදාටම ගිහලා යන හැමදාම ඉන්න ගියාම එපා වෙන්න පුළුවන් නේ. එහෙම වුණොත් මොකද වෙන්නේ? එතකොට යාට මොකද තියෙන්නේ? යාට ගැලවෙන්නත් බැරුව යනවා. ඇයි සදාකාලෙටම නිකි එන්න බැරුව යනවා ඊට පස්සේ. ඒ නිසා බුදුහාමුදුරෝ තරම් විමුක්තිය, නිදහස් වීම, ගැලවීම, අවසන් කිරීම, දුක නිමා කිරීම කියන කාරණාවට මඟ පෙන්නපු කෙනෙක් තවත් ඇත්තේ නැහැ. ඒකට ආගම ඕන තරම් තියෙනවා. හැමදේම සසරේ යෙදෙන්න තියපු ආගම. දැන් සිද්ධාර්ථ තාපසතුමා ආලාර කාලා මුද්දකරාම පුත්තු ගුරු ගාවින් ඉගෙන ගත්ත ධ්‍යාන කිව්ව අපිට ඊට වඩා දෙයක් දෙන්න බෑ. ඕක තමයි පරම නිෂ්ඨාව. බ්‍රහ්මයේ සහව්‍යතාවය, බ්‍රහ්මය ගාවට යනවා. එතන ඉන්න පුළුවන්. බලන්න දැන් අපේ බෝධිසත්වයන් වහන්සේ මොලේ කල්පනා කරේ නැත්තම් එදා අපි ඔක්කොම ඉවරයිනේ. අපි ඔක්කොම විනාශයි. එදා උන්වහන්සේ ඒ මොහොතේ කල්පනා කරා මේ එතකොට දැන් බුදු වෙලා නැහැනේ. ඒකේ අන්තං ගිහිගෙන් නික්මලා ගිහිල්ලා තාපස ජීවිතේ පටන් ගත්තා. එතකොට ඒ தত্ত্বය තුල උන්වහන්සේට කොච්චර මොලයක් තිබුණාද හිතන්න. මින්න බෙහි දෙයක් තියෙන්න ඕනේ.
දැන් අපිට කවුරු හරි කෙනෙක් දැන් අපි කියමු අපිට බුදුහාඳුරගේ ධර්මයෙන් නොලැබී තිබුණා නම් කෙනෙක් බොහෝම ඉහළම තැනකට අපිව අරගෙන යනවා. කියනවා මෙන්න මනුෂ්‍ය ලෝකේ තියෙනවා, දිව්‍ය තල තියෙනවා, මෙන්න පළවෙනි බ්‍රහ්ම ලෝකේ, දෙවෙනි එක මෙහෙම පෙන්නලා කියනවා. මේ ඔක්කොටම උඩින් තමයි මහා බ්‍රහ්මයා ඉන්නේ. එතකොට ඔයා දිව්‍ය ලෝකෙත් නෙවෙයි යන්නේ, පළවෙනි බ්‍රහ්ම තලෙත් නෙවෙයි යන්නේ. දෙවෙනි එකෙත් නෙවෙයි උඩම එකට ගිහිල්ලා ඒ මහා බ්‍රහ්මයා ගාව තමයි, ඒ කියන්නේ ඉහළම තැන තමයි ඔයාට නතර වෙන්න හම්බ වෙන්නේ. මේ ධානය ලබා ගත්තා. මීට වඩා දෙයක් නැහැ. මේක තමයි අවසාන නිෂ්ඨාව. එහෙම කිව්වොත් අපි අනිවාර්යෙන් ඒක පිළිගන්නවානේ. ඒ කියන්නේ මේ බුදුහාමුදුරුවන්ගේ නිවන, බුදුහාමුදුරුවෝ පෙන්නපු නිවන කියන එක ගැන අපි දන්නේ නැත්තම්. ඒ නිවන කියන එක දන්නේ නැති හැම දිනාටම ඕකනේ අවසානෙට වෙන්නේ. කිව්වහම දැන් මෙහෙම දෙයක් තියෙනවා කියම ඒක පිළිගන්නවා. මොකද එයාට එතනින් එහා දෙයක් තියනවාද කියන එක බලන්න ශක්තියක් නැහැනේ. බලන්න බෑ. ඉතින් බලන්නකෝ මේ தত্ত্বය තුළ එදා ඒ සිදුහත් තාපසතුමා තනියම කවුරුවත් කියලාක් නෙවෙයි. තනියම හිතුවානේ මේ මොබ්බෙහි දෙයක් තියෙන්න ඕනේ කියලා. බලන්න මේ බුද්ධිමත්කමේ තියෙන මහිමය කොච්චරද කියලා. එහෙම හිතුවේ නැත්තම් මොකද්ද වෙන්නේ? ඒ එක සිතුවිල්ල ඇති වුණේ නැත්තම් උන්වහන්සේ මේ බ්‍රහ්මතලයට යන් ධානය වඩලා දැන් එහෙනම් චුත වෙලා බ්‍රහ්මතලයට ගිහිල්ලා. බ්‍රහ්ම ලෝකේ මහා බ්‍රහ්මයා යටතේ බ්‍රහ්ම පුත්‍රයෙක් හැටියට බ්‍රහ්මයෙක් හැටියට උත්පත්ති ලැබලා ඉන්නවා. ධානසුවෙන්. එහෙම වුණා නම් මොකද වෙන්නේ අපිට? හිතලා බලන්න. ඉතින් එතකොට උන්වහන්සේ කල්පනා කරා මින් ඔබෙහි යමක් තියෙන්නට ඕන කියලා. ඉතින් අන්නේ නිසා තමයි බුද්ධ රත්නය සියලු රත්නයන් අතර ශ්‍රේෂ්ඨ වෙන්නේ. දැන් මේ මොලේ කාටද තිබුණේ වෙන? එහෙමනම් වෙන කාටද සමාන කරන්න පුළුවන් ඉතින් බුදුහාමුදුරුවෝ? අඩු ගානේ සිතුහත්තා බෝධිසත්වයන් වහන්සේ තාපසතුමා සමාන කරන්න බෑනේ නේ. ඒක සුවිශේෂී ජීවිතයක් ඒක. ඒ නිසා රත්නයක්. ලෝකේ මොනම කෙනෙකුටවත් අපිට සමාන කරන්න බෑ. කොච්චර බ්‍රහ්මයා ඉන්නවා කිව්වත්, කොච්චර දෙවියන් වහන්සේ ඉන්නවා කිව්වත්, ඒ හැමෝගෙම සීමා සහිත දැන් කොච්චර කිව්වත් ඒගොල්ලෝගේ බල සීමා රහිතයි කියලා. දැන් සීමා රහිත නම් අපිට ඉල්ලන්න පුළුවන්. එහෙනම් අපිව සංසාරයෙන් ගලවලා දෙන්න. මට දිව්‍ය ලෝකයේ මේ බ්‍රහ්ම ලෝකවත් සදාකාලික දිව්‍ය ගාවටත් මට යන්න ඕනේ. මාව සසරින් මුදවලා දෙන්න. පුළුවන් වෙන්න ඕනනේ. බලතල සීමා රහිත නම් කරලා දෙන්න. ඉතින් ඔය හිතන්නේ නැන්නේ ඔය ආගම අදහන අපේ ගෞරවනීය සහෝදරියෝ ඔය හිතන්නේ නේ. දැන් අපගේ දෙවියෝ සර්ව බලධාරී නම් සියලු බල තියෙනවා නම් එයා ගාවට ගන්න විතරක් නෙමෙයි එයාට පුළුවන් වෙන්න ඕනේ සංසාරිනුත් අපිව ගලවලා දෙන්න. උපදින එක නතර කරලා දෙන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙනම් ඒක කරලා දෙන්නකො මට. ඉතින් එහෙම ඉල්ලුවට ඒක කරලා දෙන්න බෑ. මොකද ඒගොල්ලෝගේ බලතල සීමා සහිතයි. කොච්චර කිව්වත්. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ ශ්‍රේෂ්ඨතම රත්නය වෙන්නේ. උන්වහන්සේ විතරයි අපිට මේ විමුක්තිය කියලා කියන්නේ. විමුක්තිය ලබන හැටි පෙන්වන්නේ. ඒ වගේම ධර්මයේ තමයි සියලු ඉගැන්වීම් අතර තියෙන ඉහළම ඉගැන්වීම. මොකද ඔය දැන් කොච්චර දර්ශන දිනුණා, තාගම් තිබුණා, ඉගැන්වීම් තිබුණා. ඒ කිසිම දෙයකින් දුක කියන ප්‍රශ්නයට නියම විසඳුම ලබා දෙන්නේ නැහැ. දුකින් මිදීම කියන විසඳුම ලබා දෙන්නේ විමුක්තිය. ඒ විසඳුම තියෙන එකම තැනක විතරයි ඒ ධර්මය තුළ විතරයි. ඒ නිසා මේක තරම් ශ්‍රේෂ්ඨ බුද්ධියක් ලෝකේ තවත් ඇත්තේ නැහැ. අපි කොච්චර විද්‍යාව ඉගෙන ගත්තත්, කොච්චර දර්ශනය ඉගෙන ගත්තත්, කොච්චර ගණිතය ඉගෙන ගත්තත්, කොච්චර තාක්ෂණය ඉගෙන ගත්තත්, මොන ආගමක් ඉගෙන ගත්තත් නේ, මොන ශිල්ප ක්‍රමයක් ඉගෙන ගත්තත් ඒ සියල්ල අවසාන හුස්ම හෙළන මොහොත දක්වා විතරයි ප්‍රයෝජනවත් වෙන්නේ. බලන්න කිසිම දෙයක් එතනින් එහාට වැඩක් වෙලා තියෙනවද කියලා. ගියාත් මේ මං ඉංජිනේරුවෙක් ඒ හින්දා මේ ආත්මේ මං ඉපදිච්ච දැනත් මට
හොඳට කානුව කපා ගන්න පුළුවන්. ගේ හදා ගන්න පුළුවන්. ගිය ආත්මේ ධර්මයේ. පුළුවන් නේ? එහෙම බෑ. එතකොට මොන දේ අපි ඉගෙන ගත්තත් ඒ සියල්ල නතර වෙනවා මෙතන. එතකොට මතු භවය තුළ මේ දේවල් වලින් ජීවිතේට ප්‍රයෝජනයක් ගන්න බෑ. හැබැයි ධර්මයේ කියලා දෙයක් තියෙනවා. ඒ ධර්මයේ කියලා කියන දේ ඉගෙන ගත්තම මිනිස්යාට මෙතනින් පස්සේ තමයි මෙතෙන්දිත් ප්‍රයෝජනවත් වෙලා මෙතනත් හොඳටම උපරිම ප්‍රයෝජන ලබා දීලා මෙතනින් පස්සේ ජීවිතවලටත් ඒක ලොකු ප්‍රයෝජනයක් ලබා දෙනවා. ඒ කොහොමද? අපාය කියන, නිරය කියන මේ මහා දුක් සහිත වූ මහා ගිනි ජාලාවෙන් මුදවලා දෙනවා. පෙරේත ලෝකයේ කියන හැමදාම කුසගින්නින් පිපාසාවෙන් අතිශයින්ම පීඩා විඳින්මින් ඉන්න මේ මහා විනාශ දුක් සහිත විපත්තිකර තත්ත්වෙන් ගලවලා දෙනවා ඒ භාවයෙන්. එතකොට මහා වේදනාකාරී ජීවිත, දුක් විඳින්න තියෙන ජීවිත ඒ වයින් ගලවලා දෙනවා. ඉතින් බලන්නකෝ එතකොට මේ රත්නය තව මොකටද සමාන කරන්න පුළුවන් මේ ලෝකේ තියෙන්නේ? මොකක්කටවත් සමාන කරන්න. ඒ නිසා ඒක තමයි තියෙන ඉහළම රත්නය. ඊළඟට සංඝ රත්නය. සංඝ රත්නය කියවම දැන් විශේෂයෙන්ම ආර්ය සංඝයා. ආර්ය සංඝයා. සම්මුති සංඝයාට වඩා ආර්ය සංඝයා මෙතෙන් දිගන්නේ. මොකද දැන් සූත්‍රය තුලත් පෙන්වන්නේ සංඝ රත්නයේ ඒ කියන්නේ සංඝ රත්නයේ විසින් කෙලස් නැති කරන ආකාරය. ඔය චතුරාපායේ හිච විප්පමුත්තෝ චචාබිතානානිය බබ්බෝකාතුන් සතර අපායේ මිදිලා කාරණා හයක් සිද්ධ වෙන්නේ නැහැ. පංචානන්තරීය කර්ම නියත මිත්‍යා දෘෂ්ටිය සිද්ධ වෙන්නේ නැහැ. කාගේ අතින්ද? සහවස්ස දර්ශන සම්පදාය දර්ශන සම්පත්තියට පැමිණිච්ච කෙනාගේ අතින්. කියන්නේ සෝවාන් ඵලයට පත්වෙච්ච කෙනා අතින්. එතකොට ඒකෙන් පෙන්නනවා තේරුම් කරලා දෙනවා මේ මාර්ගඵලලාභී උතුමන් ගැන තමයි කතා කරන්නේ සංඝ හැටියට මෙතන රතන සූත්‍රයේ. එතකොට ඒ ආර්ය සංඝයා හරි සුවිශේෂයි. මේ ලෝක ජීවත් වන සසු සියලු පුද්ගල හෝ පුද්ගල කොට්ටාසයන්ට වඩා. ඒ සුවිශේෂ වන්නේ උන්වහන්සේලා දිහා බලාගෙන තමයි අපිට මේ ආර්ය මාර්ගේ ගමන් කරන්න තියෙන්නේ. උන්වහන්සේලා ඒ தත්ත්වයටපත් වෙලා ඒ අත්දැකීම අපිට පෙන්වුම් කළා. මෙන්න මේ ආකාරයට මම බුදුරජාණන් වහන්සේගේ ධර්මය අනුගමනය කළා. ඔය තේර ගාථා, තේරී ගාථා වල තියෙනවා, උදාන පාළියේ තියෙනවා. ඉතින් මේ කොහොමද මගේ මම නිවුණා සිසිල්ුණා මේ සීති භූතෝස්මි නිබ්බුතෝ නිවුණා සිසිල්ුණා. ඒ වගේම ත්‍රිවිද්‍යාව ලැබුවා. මට සත්‍යයේ ඥානය පහළ වුණා. දුකින් ගැලවීම සිද්ධ වුණා. මේ විදිහට උන්වහන්සේලා පෙන්වුම් කළා තියෙනවා. ඒකට අපි ඒවා අහලා කියවලා උන්වහන්සේලා ගිය මඟ අනුගමනය කරන්න වීරිය උපදව ගන්න. ඒ වගේම නිෂ්ඨාවක් ඇති කර ගන්නවා. උන්වහන්සේලාට මේ දේ කරන්න පුළුවන්කම තිබුණා නම් මටත් අනිවාර්යෙන් මේ දේ කරන්නට පුළුවන්කම තියෙනවා කියලා. ඒකට ඒ නිසා සංඝ රත්නය. ඒ වගේම තමයි උන්වහන්සේලා තමන් වහන්සේලාගේ අත්දැකීම මත අපට පෙන්눔 කරලා කියලා දීලා තියෙනවා. මෙන්න මේ ආකාරයෙන් කටයුතු කළොත් මේ විදිහට දුකින් මිදෙන්න පුළුවන් කියලා. ඒ වගේම මේ කෙලෙස් නැසෙන ආකාරය පියවරෙන් පියවර උන්වහන්සේලාගේ ජීවිතය ඇසුරින් පැහැදිලි කරලා තියෙනවා. මේ රතන සූත්‍රය ගත්තත් එහෙමනේ. රතන සූත්‍රයේදී ඉස්සෙල්ලාම සෝතාපන්න තත්වයටපත් වෙන කෙනා සතර අපායෙන් මිදෙන හැටි. ඊට පස්සේ යාගේ අතින් නොකිරෙන කර්ම ගැන එහෙම පැහැදිලි කරලා තියෙනවා. එතකොට ඒවා තුලින් ප්‍රවේශයක් ලබා ගන්න කෙනෙකුට ලොකුම දෙයක් එකකින් ජීවිතයට ලබා ගන්න පුළුවන්. එතකොට ආරම්භය කොහොමද මම මේ ආර්ය මාර්ගයේ ගමන ආරම්භ කරන්නේ? ඉස්සෙල්ලාම නැති කරගන්න ඕනේ සංයෝජන මොනවද? ඒක දැනගන්න පුළුවන්. සක්කාය දිට්ඨි විචිකිච්ඡිතංච සීලබ්බතං වාපියතන්ති.
නේ සක්කාය දිට්ඨිය, විචිකිච්ඡාව, සීලබ්බත පරාමාසය. ඒ ඔක්කොම තියෙනවානේ රතන සූත්‍රේ. එතකොට සංඝ රත්නයට සම්බන්ධ කරලා තමයි මේ ඔක්කොම තියෙන්නේ. ඒ නිසා මේ සංඝ රත්නය හරි අද්විතීයයි. එතකොට බුදුරජාණන් වහන්සේට පමණයි ද්විතීය වෙන්නේ නේ. එතකොට බුදුරජාණන් වහන්සේ තමයි සත්‍ය අවබෝධ කරගෙන දේශනා කළේ. ඒ සත්‍ය තමයි ධර්මය නෙවෙයි. රත්නය. එතකොට බුද්ධ රත්නයේ තියෙන ධර්ම රත්නයේ තියෙන ඊළඟ සංඝ රත්නය. ඒ උන්වහන්සේලාවත් අපිට සමාන කරන්න බෑ වෙන කිසියම් පුද්ගලයෙකු සමග හෝ. ඒ නිසා ඒ රත්නයක් මිනිස්සු අතිශයින්ම අගය කරන අතිශයින්ම හොඳයි කියලා කියන වර්ණනා කරන ගුණවන්ත වූ උත්තමයන් වහන්සේලා. ඒ නිසා සංඝයා වහන්සේ කියන්නේ සංඝ රත්නය කියලා කියනවා. අනේ එතකොට ඒ නිසා තමයි දැන් බුදුහාමුදුරුවෝ තරම් ධර්මයේ තරම් සංඝ රත්නයේ තරම් ශ්‍රේෂ්ඨ රත්නයන් මනුස්ස ලෝකෙත් නෑ, දිව්‍ය තලවලත් නෑ, බ්‍රහ්ම ලෝකවලත් වෙන කොහෙවත් ඇත්තෙත් නෑ. ඒතකොට ඒ උසස් තත්වයන්ගේ තලයන්ගේ ඇත්තේ නැතිනම් සසු පහත් තලයන්ගේ කොහෙත්ම ඉන්නට හේතුවක් ඇත්තේ නෑ. ඒ නිසා තමයි පනීත හැම රත්නයකට වඩා ශ්‍රේෂ්ඨ භූම රත්නය කියලා දක්වලා තියෙනවා. ඔන්නෝම තමයි දැන් ඔය කතා කළේ දෙවෙනි ගාථාවනේ. තුන්වෙනි ගාථාව යම් කිංච විත්තං ඉද බාහුරං සග්ගේසවායං රතනම් පනීත නනෝ සමං අත්ති තථාගතයන් වහන්සේ හා සමගූ රත්නයක් තවත් ඇත්තේ නැත. ඉදම්පි බුද්ධේ රතනම් පනීතං. මේද බුදුරජාණන් වහන්සේ පිළිබඳව ශ්‍රේෂ්ඨ බුද්ධ රත්නේ ශ්‍රේෂ්ඨත්වය ප්‍රකාශ කිරීමකි. ඒ තේන සච්චේන සුවත්ති හෝතු. මේ සත්‍ය බලෙන් යහපතක් වේවා. එතකොට අන්න එහෙම ඒ අවස්ථාවන්හිදීම පෙන්නනවා. මේ සත්‍ය වාක්‍ය ප්‍රකාශ කරලා ඒක සාක්ෂ්‍ය ස්ථානෙහි තබාගෙන ආශිර්වාද කරනවා. ඒ නිසා තමයි ඒක විශේෂ බලගත් පිරිතක් හැටියට බෞද්ධයන් විසින් බෞද්ධ නොවන අය විසින් පවා භාවිතා කරන්නේ. ඊළඟට khයං විරාගං අමතං පනීතං යදජ්ජගා සක්්‍ය මුනි සමාහිතෝ නතේන ධම්මේන සමත්ති කිංචි ඉදම්පි ධම්මේ රතනම් පනීත. එතකොට මේ බුද්ධ රත්නය ගැන කිව්වා. දැන් කියන්නේ මොකක් ගැනද? ඉදම්පි ධම්මේ කියන්නේ ධර්ම රත්නය. ධර්ම රත්නය කියන්නේ කොහොමද ධර්ම රත්නයේ ගුණය ආරම්භ කරන්නේ? khයං විරාග අමතං පනීත. khයං කියනවා ක්ෂය කරනවා. මොකද්ද ක්ෂය කරන්නේ? ගෙවලා දාන්නේ මොකද්ද? දුක. සංසාර දුක. khයං සසර දුක ගෙවන්නා වූ නැති කරලා දාන්නා වූ. විරාගං විරාග වූ. දැන් ඔය නිවනටත් කියනවා විරාග කියලා වචනයක්. නිවනට කියනවා නිරෝධ කියලා වචනයක්. ඒකට රාගය නැති කරලා දමන නිසා විරාග කියලා කියනවා. දුක නිවන නිසා නිරෝධ කියනවා. එතකොට නිවන නිබ්බාන කියන කාරණාව තුල තියෙන්නේ තණ්හාව සහ මුලින්ම නැති කරලා දුක නිවල දානවා කියන තේරුම. ඒ නිසා නිවීමක් කියලා එකට හඳුන්වනවා නිබ්බාන. එතකොට දුක්ගිනි නිවෙනවා එකේ. ඒකට khයං දුක අවසන් කරලා දෙනවා. විරාගං ඇලීම සම්පූර්ණයෙන්ම නැති කරලා දෙනවා. විරාගං අමතං අමෘතයයි. මොකද්ද මේ නිවන? ඒ කියන්නේ නිවනයි ධර්මයයි සමානයි. මොකද දැන් නව ලෝකෝත්තර ධර්මය කියලා එකක් තියෙනවා. නව ලෝකෝත්තර ධර්මය, නව ලෝතර ධර්ම. එතෙන්දි කියන්නේ මාර්ග 4යි ඵල 4යි 8යි නිවනයි 9යි. ඔන්න නව ලෝතර ධර්ම මතක තියාගන්න. දන්නවා ඇති. සෝතාපන්න මාර්ගයේ ඵලය, සකදාගාමි මාර්ගයේ ඵලය, අනාගාමි මාර්ගයේ ඵලය, අරහත් මාර්ගයේ ඵලය නිවන. මේ 9 කියන නව ලෝතර ධර්ම කියලා. ඒ නිසා ධර්මය කිව්වත් නිවන කිව්වත් ඒක සමානයි. එතකොට අමතං මේක අමෘතය. ඊට වඩා ඉහළ වූ රසයක්, ඊට වඩා ඉහළ වූ සැපයක් මේ විශ්ව ධාතුවේ කොහෙවත් නැහැ. ඒ නිසා ඒක අමෘතයයි. අමතං. පනීතං උසස්ම වූ දෙයයි. ශ්‍රේෂ්ඨ වූම දෙයයි. පනීතං.
යදජ්ජගා ශක්‍ය මුනි සමාහිතෝ සමාධිගත වූ සිත් ඇති ශක්‍ය මුනි ශාක්‍ය මුනින්ද්‍රයන් වහන්සේ විසින් යදජ්ජගා තමයි ඒක දේශනා කළේ. ඒතොර යමක් දේශනා කරන ලද්දේද යදජ්ජගා කියන්නේ ඒකයි. ඒතොර මේ ශාක්‍ය මුනි වූ එකඟ කළ සිත් ඇති බුදුරජාණන් වහන්සේ විසින් අපට කෙලෙස් අවසන් කිරීම නම් වූ රාගය නැති කර දැමීම නම් වූ අමෘතය නම් වූ අති ශ්‍රේෂ්ඨ වූ ඒ ධර්මය නැත්නම් ඒ නිවන දේශනා කළා. නතේන ධම්මේන සමත්තිකින්ච ඒ නිසා ඒ ධර්මය හා සමාන වූ කිසිවක් නැත්තේ නෑ. ඉතින් ඊටු ටික පෙර කිව්වා වගේ ඉදම්පි ධම්මේ රතනම් පණිතම් මේ ධර්මය පිළිබඳ ප්‍රණීත වූ රත්නයයි ඒ තේන සච්චේන සුවත්ති හෝතු. ඊට පස්සේ ඊළඟ ගාථාව යම් බුද්ධ සෙට්ටෝ පරිවන්නී සුචින් සමාධි මානන්තරිකඤ්ඤමාහු සමාධිනා තේන සමෝන විච්ඡති ඉදම්පි ධම්මේ රතනම් පණිත. ඒ තේන සච්චේන සුවත්ති හෝතු. යම් ශ්‍රේෂ්ඨ දැන් යම් බුද්ධ සෙට්ටෝ යම් බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේ නමක් පරිවන්නී සුචින් සුචි කියලා කියන පිරිසිදු කියන එකට ඊතා ශ්‍රේෂ්ඨයි කියන එකයි. ඒ ඊතා පිරිසිදු වූ පිරිනිවනටපත් උනාද යම් බුද්ධ සෙට්ටෝ පරිවන්නී සුචි සමාධින් ආනන්තරිකං යං ආහු ඒ සමාධියට කියනවා ආනන්තරික සමාධිය කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ පරිනිර්වාණයටපත් වීම ඒක සමාධියක්. ඒ සමාධිය හඳුන්වනවා ආනන්තරික සමාධිය කියලා. ආනන්තරික කියන්නේ අතරක් නැති කියන එකයි. න අන්තරික. ඒකට අතරක් නැති සමාධිය හැටියට දක්වනවා මේ විමුක්ති සමාධිය. දැන් අර බුදුහාමුදුරුවෝ පරිනිර්වාණයටපත් වීම දැන් දක්වනවානේ ක්ලේශ පරිනිර්වාණයයි ස්කන්ධ පරිනිර්වාණය කියලා දෙකක්. ක්ලේශ පරිනිර්වාණය කියලා කියන්නේ යම් වෙසක් පුර පසළොස්වක පොහොය දවසක ඇසතු ගෝරුක මුලදී උතුම් බුද්ධ රාජ්‍යයටපත් වුණාද ඒක ක්ලේශ පරිනිර්වාණය කෙලෙස් නැති කිරීම. ඒ බුද්ධ රාජ්‍යයටපත් වෙච්ච දවසේ ඉඳන් අවුරුදු 45ක් ගල් ගත කරලා මේ ස්කන්ධ පංචකය නිවා දැමුවාද යම් දවසක. අන්න එදාට කියනවා ස්කන්ධ පරිනිර්වාණයටපත් වුණා කියලා. ඒත් අපි දැන් සාමාන්‍යයෙන් පිරිනිවන් පෑවා කියන වචنين හඳුන්වන්නේ ඒක තමයි. ඒ කියන්නේ සාමාන්‍ය පුද්ගලයෙකුගේ ජීවිතයේ අවසන් වීම, මරණයටපත් වීම. ඒතර බුදුරජාණන් වහන්සේ ඒ ස්කන්ධයන් පහ නිවීමටපත් කළා. ඒක ස්කන්ධ පරිනිර්වාණය. එතෙක් කල උන්වහන්සේ පිරිනිවන තුල වැඩ හිටියා. ඒතර දැන් නමුත් අපි කිව්වොත් බුදුහාමුදුරුවෝ මේ බුදු වෙද්දිම පරිනිර්වාණය ලැබුවා කියලා කිව්වොත් එහෙම කෙනෙක්ට හරි ප්‍රශ්නයක් ඕක. මොකද මේ පරිනිර්වාණය කියන වචනේ අපි පාවිච්චි කරන්නේ අර ස්කන්ධ පරිනිර්වාණයට පමණයි අපේ භාෂාව තුළ සිංහල භාෂාව තුළ. හැබැයි පරිනිර්වාණය කිව්වහම කෙලෙස් නිවීමත් පරිනිර්වාණයක්ම තමයි. ඒක ක්ලේශ පරිනිර්වාණය. ඔක අපි ඉගෙන ගන්න ඕනේ. එතකොට ඊ පිරිනිවීම බුදුරජාණන් වහන්සේ අපිට වදාළා. එතකොට යදජ්ජගා ශක්‍ය මුනි සමාහිත නතේන ධම්මේන සමත්තිකින්. යම් බුද්ධ සෙට්ටෝ පරිවන්නේ සුචියම් ශ්‍රේෂ්ඨ බුදුරජාණන් වහන්සේ නමක් ඒ උතුම් පරිනිර්වාණයටපත් වුණාද? ඒකට කිව්වා ආනන්තරික සමාධිය කියලා. සමාධිමානන්තරිකඤ්ඤමාහු සමාධිනා තේන සමෝන විච්ඡති. ඒ සමාධියට සමාන වූ ඒ සමාධියට සමාන වූ දෙයක් තවත් විද්‍යමාන වෙන්නේ නැහැ ලෝකේ. එතකොට ඒ කියන උතුම් පරිනිර්වාණය පංචස්කන්ධය නැති කරලා ඒ කියන්නේ කෙනෙක් අවසානයේටම මේ කියන්නේ මේ සීල කෙලෙස් නැසපු උත්තමයන් වහන්සේ නමක් මේ පංචස්කන්ධය පරිහරණය කිරීමේ වෙහෙසෙනුත් විමුක්තිය ලබන වෙලාව. දැන් උන්වහන්සේට දුකක් තිබුණේ මොකද උපාදානෙ නැති කළානේ. ඒ නිසා දුකක් නැහැ. හැබැයි
ශාරීරික වශයෙන් විඳින්න තියෙන වෙහෙස කර බවට උන්වහන්සේපත් වුණා. නේ අසනීප වලට ගොදුරු වුණා. ඉතින් බොහෝ ලෙඩ රෝග උන්වහන්සේට ඇති වුණානේ. ලෝහිත පක්ඛන්දිකා රෝගය ඇති වුණා. ඉතින් ඒ වයින් උන්වහන්සේ වේදනාව වින්දා. එතකොට ඒ සියලුම ශරීරය පරිහරණය කිරීමේ වේදනාවන්ට දුක්වලට සමුදුන්නා අර කියන ස්කන්ධ පරිනිර්වාණයත් එක්ක. එතනින් පස්සේ අංශු මාත්‍රයකවත් දුකක් නැහැ. ඒ කියන්නේ ශරීරය පරිහරණය කිරීම වශයෙන් හෝ දුකක් නැහැ. ඒ නිසා ඒ தত্ত্বය හා සමාන වූ தত্ত্বයක් ලෝකේ තවත් ඇත්තේ නැහැ. සමාධිනා තේන සමෝන විජ්ජති. ඒ සමාධිය ඊළඟට ඒකේ තියෙන සමාධිය. ඒකේ තියෙන ස්ථාවරත්වය එකඟ බව හා සමාන ස්ථාවරත්වයක් ලෝකේ තවත් ඇත්තේ නැහැ. ඒ නිසා ඒක උතුම් රත්නයක්. ඒ රත්නේ බලෙන් යහපතක් වේවා. යේ පුද්ගලා අට්ඨ සතං පසත්තා චත්තාරි ඒතානි යුගානි හොಂತಿ තේ දක්ඛිනීයා සුගතස්ස ශාවකා ඒතේසු දින්නානි මහප්පලානි. යේ පුද්ගලා අට්ඨ යම් අෂ්ටවිධ පුද්ගලයෝ සිටිනවා නම් සතං පසත්තා සත්පුරුෂ උතුමන් විසින් ප්‍රශංසා කරන ලද. එතකොට බුද්ධ ආදී සත්පුරුෂයන් ශ්‍රේෂ්ඨයි හොඳයි කියලා වර්ණනා කරපු යම් පුද්ගලයෝ 8 දෙනෙක් ඉන්නවාද? මේ පුද්ගලාට සතං පසත්තා චත්තාරි ඒතානි යුගානි හොಂತಿ යුගල වශයෙන් ගත්තාම උන්වහන්සේලා නැත්නම් ඒ උතුමන් 4 දෙනෙක් වෙනවා. ඒතකොට පුද්ගලයෝ හැටියට 8යි යුගල හැටියට 4යි. දැන් මේ මොකක් ගැනද කියන්නේ කියලා මතක් වෙන්න ඕනේ. සුපටිපන්නෝ ගාථාවේදී කිව්වා යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුද්ගලා. අන්න ඒකම තමයි මේ කියන්නේ. පුරුෂ යුගල 4යි පුරුෂ පුද්ගලයෝ 8යි. එතකොට පුරුෂ යුගල 4 තමයි සෝතාපන්න, සකදාගාමි, අනාගාමි, අරහත්. පුද්ගලයන් වහන්සේලාට හැටියට ගත්තහම සෝතාපන්න මාර්ගස්ත, සෝතාපන්න ඵලස්ත, සකදාගාමි මාර්ගස්ත, සකදාගාමි ඵලස්ත, අනාගාමි මාර්ගස්ත, අනාගාමි ඵලස්ත, අරහත් මාර්ගස්ත, අරහත් ඵලස්ත. මෙන්න මෙහෙම පුද්ගලයෝ හැටියට 8යි. එතකොට මාර්ගලාභී උත්තමයන් වහන්සේලා, ඵලලාභී උත්තමයන් වහන්සේලා. මේකයි චත්තාරියේතානි යුගානි හොಂತಿ. යුගල හැටියට ගත්තාම 4යි සෝතාපන්න, සකදාගාමි, අනාගාමි, අරහත්. එතකොට මේ පුද්ගලාට සතං පසත්තා චත්තාරියේතානි යුගානි හොಂತಿ තේ පත්තිපත්තා අමතං විගයිහ ලද්ධා මුධා නිබ්බුතින් භුඤ්ජමාන. තේ පත්තිපත්තා පැමිණිය යුතු තැනට උන්වහන්සේලා පැමිණුණා. ප්‍රාප්තියට ප්‍රාප්ත වුණා. පැමිණිය යුතු තැන මොකද්ද? ඕනෑම කෙනෙක් පැමිණෙන්න ඕනේ පරම නිෂ්ඨාව තමයි නිවන. එතෙන්ට උන්වහන්සේලාපත් වුණා. තේ පත්තිපත්තා පැමිණිය යුතු තැනට පැමිණුණා. අමතං විගයිහ ඒ අමෘතය සාක්ෂාත් කරගත්තා. ලද්ධා මුධා නිබ්බුතින් භුඤ්ජමාන. මුධා ප්‍රීති සිතින්, නිබ්බුතින් භුඤ්ජමාන ඒ නිවන තමයි ලබාගත්තා වූ නිවන භුක්ති විඳිනවා. නිවීම භුක්ති විඳිනවා. එතකොට දැන් රහත් ඵලයට පත් වෙච්ච දවසේ ඉඳන් ඒ සැනසෙල්ල විඳිනවා. දැන් අර එක ස්වාමීන් වහන්සේ නමක් ඉඳලා තියෙනවා. උන්වහන්සේ සිටුවරේ ගිහි කාලේ ඉතින් පුදුම තරමේ සැප සම්පatti භුක්ති විඳින්මින් කාල ගත කරලා තියෙනවා. ඒතර කොච්චර සුකුමල ජීවිතයක් ගත කරාද කියනවා නම් මේ යටිපතුල් වලත් රෝම කූප වෙවිලා තියෙනවා. එතකොට ඒ කියන්නේ නිකන් මහ පොළොවේ පය ගහලවත් ඇවිදින්න අවශ්‍ය වෙලා නැහැ. යටිපතුල් වලත් රෝම කූප වෙවිලා. ඉතින් මේ උන්වහන්සේ පසු කාලයක බුදුහාමුදුරන්ගේ ධර්මය අහලා පැවිදි ජීවිතයටපත් වෙනවා. භාවනා කළ රහත් වෙනවා. රහත් වෙලා සක්මන් කරන ගමන් කියනවා අහෝ සුඛං අනේ සැපයි කියගේ සක්මන් කරනවා. අනිත් හාමුදුරුවෝක දැකලා හිතනවා අනේ අර හාමුදුරුවන්ට ඉස්සර කාලේ මේ සිටු සැප මතක් වෙලා
මේ මොන දුකක්ද මහානකම කියලා නේ. ඉතින් මේ හරි කටුකයිනේ මහානකම් කරනවා කියන එක රූක්ෂ සිවුරු අඳින්න ඕනේ. මිනිස්සු දැන් කාලේ නම් ඉතින් මිනිස්සුන්ගෙන් බැනුම් අහන්න ඕනේ. මිනිස්සු කියන දේ කරන්න ඕනේ. එහෙමනේ. ඉස්සර එච්චර ඒ දුක් තිබුණේ නැහැ ඉස්සර. ඉස්සර එහෙම දායකයා මතම යැපෙන ජීවිතයක් භික්ෂුවට තිබුණේ නැහැ. කියන්නේ මේ කුරුල්ලෙක් වගේ නිදහස් කියලානේ. දැන් හාමුදුරුවෝ කුරුල්ලෝ වගේ නිදහස් නැහැ. ඒ තටු කපලාද මන් දන්නේ. හරි අමාරුයි. ගිහියොත් එක්ක පවත්වන ඒ කියන්නේ ආමිෂය මිනිස්සු ආමිෂය දෙනවා, දාන ටිකක් දෙනවා. ඒ මත ඉතින් මිනිස්සු බොහෝ දේවල් බලාපොරොත්තු වෙනවා. හාමුදුරුවෝ අපි හිට ගන්න කිව්වොත් හිට ගන්නේ, වාඩි වෙන්න කිව්වොත් වාඩියි කියලා බලාපොරොත්තු වෙනවා. හැබැයි ඉස්සර තිබිච්ච දුක ඒක නෙවෙයි. ඉස්සර තිබුණේ දැන් අර සිතු සැප භුක්ති විඳ විඳ ඉඳපු කෙනාට පින්ද පාත වදින්න ඕනේ, පාංශුකූල සිවුරු අඳින්න ඕනේ. ඊට පස්සේ බෙහෙත් දුෂ්කරයි නේ. ඉතින් වළඳන්න අමාරු තිත්ත බෙහෙත්, කසාය බෙහෙත් වළඳන්න සිද්ධ වෙනවා. ගස් මුල් වල ඉන්න වෙනවා. මදුරු මැස්සෝ ආදී පීඩාවලට ලක් වෙනවා. සීතලෙන් උෂ්ණයෙන් පීඩා විඳින්න වෙනවා. ඒවා තමයි ඉස්සර කාලේ තිබිච්ච දුක. එතකොට අර හාමුදුරුවෝ හිතුවා මේ ස්වාමීන් වහන්සේ අර මහා හොඳ සිතු සැපතක් භුක්ති විඳ විඳ ඉඳලා ඇවිල්ලා දැන් අර සිතු සැප මතක් කළා. අනේ සැපක් කීකී ඉස්සර කාලේ මතක් කළා කියනවා ඇති කියලා බුදුහාමුදුරන්ට ගිහිල්ලා කිව්වා. ස්වාමීනියන් අර ස්වාමීන් වහන්සේ සිතු සැප මතක් වෙලා අනේ සැපයි කීකී ඉන්නවා කියලා. එපාර බුදුහාමුදුරුවෝ ගෙන්නුවා මේ භික්ෂුව. ගෙන්නලා අහනවා මහාන හැබෑද මේ භික්ෂුන් කියන කාරණාව. එතෙන්දි කියන ස්වාමීනි මං අනේ සැපයි කියලා කිව්වා. හැබැයි ඒ කිව්වේ ඒ සිතු සැප මතක් වෙලා නෙවෙයි. ඒ සිතු සැපට සාපේක්ෂව දැන් මම විඳින්නේ මොනතරම් විමුක්ති සෝයක්ද කියලා මේ විමුක්තියේ සැපය මතක් වෙලා තමයි මම අනේ සැපයි කියලා කිව්වේ. ඇයි? ඉතින් බලන්නකො සතර අපායෙන් ගැලවුණා කියලා මතක් වෙනකොට ඒ සැපේම මදිද? ඉතින් ආයි දුකක් නැහැ. ආයි දුකක් ඉතුරු වෙන්නේ නැහැ. ඒ වගේම මරණින් මත්තේ උපතක් නැහැ. මෙතනින් සියල්ල අවසానයි කියලා මතක් වෙනකොට මොන තරම් සැපයක්ද? මට මින්මත්තේ ද්වේෂ සිතක් ඇති වෙන්නේ නැහැ. ඊර්ෂ්‍යා සිතක් ඇති වෙන්නේ නැහැ. පලිගන්න සිතක් ඇති වෙන්නේ නැහැ. මාන සිතක් ඇති වෙන්නේ නැහැ. තණ්හා සිතක් ඇති වෙන්නේ නැහැ කියලා හිතෙනකොටම මොන තරම් සැපයක්ද ඒක? මං සියලු බැඳීම් වලින් නිදහස් වුණා. අනුන් මත රඳා පැවැත්මෙන් නිදහස් වුණා. මම දැන් නිදහස් කෙනෙක් කියලා මතක් වෙනකොට මොන තරම් සැපයක්ද? ඒකට අනේක විමුක්ති සෝය නිදහස් වීමේ සතුට. ඒ නිදහස් වීමේ සතුට හරි පුදුමයි. දැන් අල්ලා ගන්න කෙනාට ඒක අල්ලා ගැනීම සපක් හැටියට පේනවා. හැබැයි ඒ අල්ලා ගැනීමෙන් මොනතරම් දුකක් තියනවාද කියන එක තේරෙනකොට කල් ගියා වැඩි. අතහැරීම මහා සැපයක්. හැබැයි අතහරින්න මිනිස්සු අකමැති. අතහැරීම දුකක් වගේ පේනවා. හැබැයි ඒක දුකක් වගේ පේනුනට ඒක තමයි සැපය. ඒක පේන්නේ නැහැ මිනිස්සුන්ට. අවිද්‍යාවෙන් මිනිස්සු වැහිලා ගිහිල්ලා තියෙනවා. දැන් පිහියක් අපි අතේ මෙහෙම තියාගත්තට අත කැපෙන්නේ. හැබැයි පිහිය ටික තද කරොත් එහෙම තද කරලා වැඩියෙන් තද කරලා අල්ල ගන්න තරමට කැපෙන ප්‍රමාණය වැඩි. අන්න ඒ වගේ තමයි මේ පංචකාමයන් එක්ක ජීවත් වෙනකොට පංචකාමයන් ඔහේ පවතිද්දී එහෙම පවතින ලෝකයක හිටියා කියලා ඒකෙන් ලොකු පීඩනයක් තමයි ඇති වෙන්නේ. හැබැයි පංචකාමයන් අල්ලගන්න ඒ අල්ලාගෙන ඉන්න තද කරන්න මහා වේදනාවක්, මහා දුකක්, මහා ප්‍රශ්නයක් තමයි ඇති වෙන්නේ. දැන් කියනවානේ ගැට ගහලයි මේ සත්වයා ඉන්නේ කියලා නේ. ජටාය ජනිතාපජා මේ සත්ව ප්‍රජාව ගැට වලින් ගැට ගැහිලා ඉන්නේ. ඒකට ඒ ගැට ලියා ගන්න මගේ නේ ඇහුවේ නේ. එතකොට නේ අර කියන්නේ සීලේ පතිට්ඨාය නරෝසපඤ්ඤෝ සීලේ පිහිටලා සිතත් ප්‍රඥාවත් වඩන්න කියලා කියනවනේ නේ. ඊළඟට කෙලස් තවන වීරය ඇතිව බුද්ධිමත්ව සසර බිය දකිමින් වාසය කරන කෙනාට
මේ මාර්ගයේ යන කෙනාට මේ ගැට ලියා ගන්න පුළුවන්. ඉතින් මේ රහතන් වහන්සේලා ගැට ලියා ගත්තා. උන්වහන්සේලාට බැඳෙන්න දෙයක් නැහැ. උන්වහන්සේලාට පවුල් එක්ක බැඳෙන්න දෙයක් නැහැ. නෑයෝ එක්ක බැඳෙන්න දෙයක් නැහැ. දායකයෝ එක්ක බැඳෙන්න දෙයක් නැහැ. ගම් එක්ක බැඳෙන්න දෙයක් නැහැ. පන්සල් එක්ක බැඳෙන්න දෙයක් නැහැ. සියල්ලෙන් නිදහස් වුණා. ඒ වගේම ඒ ගිහි කල අත්විඳපු යම් යම් තත්ත්වයන් තිබුණා නම් රජෙක් වෙන්න පුළුවන්, සිටුවරෙක් වෙන්න පුළුවන්, මැදි ඇමති කෙනෙක් වෙන්න පුළුවන්, කවුරු හෝ වෙන්න පුළුවන්. ඒ සියලු තත්ත්වයන්ගෙන් දැන් නිදහස්. ඉතින් ඒක මහා සැපයක්, කියන්න බැරි තරම් සැපයක්. ඒකට ඒක තමයි විමුක්තියේ තියෙන සැපය. ඒකට මේ විමුක්ති සැපය තමයි රහත් වෙච්ච දවස් නම් උන්වහන්සේලා භුක්ති විඳින්නේ. ඒකට ඒ කාරණාව තමයි පින්වේ මේ විමුක්තිය හා සමාන වූ සැපයක් තවත් ඇත්තේ නැහැ කියලා. යම් බුද්ධ සෙට්ටෝ. ඊළඟ යේ පුද්ගලයා. ඒ කියන්නේ අපි කියුවේ යේ පුද්ගලයා අට සතං පසත්තා චත්තාරිය තනිය ගන්නතෝ. ඊළඟ තේ දක්ඛිනේය සුගතස්ස ශාවකා. මේ රහත් මේ ආර්ය සංඝයා කවුද? දක්ඛිනේය උන්වහන්සේලා දක්ෂිනාවට සුදුසු උත්තමයන් වහන්සේලා. දක්ෂිනාර්හ උතුමන් වහන්සේලා. දැන් ආහුනේයෝ, පාහුනේයෝ, දක්ඛිනේයෝ කියලා සංඝ ගුණ තියෙනවා. ආහුනේය, පාහුනේය. එතකොට දක්ඛිනේය වෙනස් ආකාර වූ පූජාවන් 3ක් ලබන්න සුදුසුයි කියන එක යෝගින් කියන්නේ. මතක තියාගන්න. එතකොට ආහුනේය කියලා කිව්වා යම් කෙනෙක් පරලොව තමන්ට සුගතියක් බලාපොරොත්තුෙන් යමක් පුදනවා නම් ඒ පූජාව ලබන්න සුදුසුයි. ආහුනේය කියන්නේ ඒකයි. මරණින් මත්තේ සුගතිය සඳහා යම් පූජාවක් කරනවා නම් ඒ පූජාව ලබන්න ආර්ය සංඝයා සුදුසුයි. ආහුනේය. ඊළඟට පාහුනේය කියලා කිව්වා මේ ජීවිතයේ වශයෙන් යම්කිසි සුභ සිද්ධියක් බලාපොරොත්තු වෙනවා නම් ආශිර්වාදයක් බලාපොරොත්තු වෙනවා නම් ඒ ආශිර්වාදය බලාපොරොත්තුෙන් යමක් පුදනවා නම් ඒ පූජාව ලබන්න සුදුසුයි. ඒක පාහුනේය කියලා කියනවා. එතකොට සුගතිය බලාපොරොත්තුෙන් කරන පූජාව ලබන්නට සුදුසුයි, ආශිර්වාද බලාපොරොත්තුෙන් කරන පූජාව ලබන්නට සුදුසුයි ආර්ය සංඝයා. දක්ඛිනේය දක්ෂිනාවන් ලබන්නට සුදුසුයි. දක්ෂිනාවන් කියලා කියනවා පින්ඵල බලාපොරොත්තුෙන් කරන පූජාවන්. පින් බලාපොරොත්තු. ඒකට මිනිස්සුන්ට පින් කරගන්න, පින් ලැබෙන්න කියලා යමක් පූජා කරනවා නම් ඒ පූජාව ලබන්න ආර්ය සංඝයා සුදුසුයි. ඕක තමයි වෙනස මතක තියාගන්න. ආහුනේය, පාහුනේය, දක්ඛිනේය. එතකොට දැන් ආහුනේයකේ තවත් විශේෂත්වයක් දක්වනවා ආගන්තුක සංග්‍රහය ලබන්න සුදුසුයි. දැන් අර මම මුලිනුත් කිව්වනේ ආගන්තුකයෙකුට අපි කනවට වැඩිය හොඳට කන්න හදලා දෙනවා කියලා. ඒකට එහෙම විශේෂ වූ ආකාරයකට ආගන්තුකයන් සලකන ආකාරයට යම් විදියකට උසස් විදියට දාණය හදලා පූජා කරනවා නම් ඒක ලබන්න සුදුසුයි. ඊළඟට පාහුනේය කියලා කිව්වා තව අදහසක් දුර ඉඳන් ගෙනල්ලා යමක් පූජා කරනවා නම් ඒක ලබන්න සුදුසුයි. දැන් මිනිස්සු දාන ගේනවානේ හරිය දුර ඉඳන්. එතකොට මේ දුර ඉඳන් ගෙනල්ලා යමක් පූජා කරනවා නම් එතකොට ඒක හැබැයි සංඝයා කියන්නේ මහා සංඝයා වෙනුවෙන් ඒක පූජා කරන්නේ නේ. එතකොට මේ මහා සංඝ රත්නයේ කියන ආර්ය සංඝ රත්නයේ විශේෂයෙන්ම තියෙන ගුණයක් තමයි දුරින් ගෙනල්ලා පුදන දේ ලබන්න සුදුසුයි. ඊළඟ දක්ඛිනේය පින්ඵල සඳහා කරන පූජාව ලබන්න සුදුසුයි. ඊළඟට අංජලි කරණීය ඇඳිලි බැඳ කරන নমස්කාරය ලබන්නට සුදුසුයි. එතකොට ඔය සංඝ ගුණ ගාථාවේ තියෙන ගුණ 4ක් ඔය කිව්වේ. එතකොට මේ අතරින් අර රදන සූත්‍රයේදී මෙතන දක්වනවා තේ දක්ඛිනේය. දක්ෂිනාවන් ලබන්නට සුදුසුයි, පින්පතා කරන පූජාවන් ලබන්නට සුදුසුයි. සුගතස්ස ශ්‍රාවකා උන්වහන්සේලා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ. ඒතේසු දින්නානි මහත්ඵලානි. උන්වහන්සේලා වෙත කරන පූජාව මහත්ඵලගෙන දෙනවා. ඒතේසු දින්නානි මහත්ඵලානි. මහත්ඵල සංසාරේ දායකයන්ට පූජාව කරන නැත්තන්ට ඊටාම අග්‍රභූ සප විපාක ලබා දෙනවා. මේ මහා සංඝ රත්නයේද කරන පූජාව. ඒ තේසු දින්නානි මහත්ඵලානි. ඉදම්පි සංඝේ රත්න පණිතං. මේද සංඝ රත්නය පිළිබඳව ශ්‍රේෂ්ඨ වූ රත්නයක්. ශ්‍රේෂ්ඨ වූ ගුණයක්. ඒ තේන සත්‍යේන සුවත්තේ හොත්. මේ සත්‍ය බලෙන් යහපතක් වේවා. තව එක ගාථාවක් අපි හදාරමු. හදාරලා අපි දේශනාව සමාප්තියටපත් කරමු.
අපි කතා කළේ ये सुप्पयुक्त ये पुद्गला 8 शतम पसत ඊළඟට ये सुप्पयुक्ता मनसा दल्हेन निक्खामिनो गौतम शासनम ये सुप्पयुक्ता मनसा दल्हेन යම් කිසි කෙනෙක් දැඩි වූ මනසින් යුක්තව දැඩි වූ මනසින් මනාව යෙදිලා නික්ඛාමිනෝ ගෞතම ශාසනම නික්ඛාමිනෝ කාමයන්ගෙන් තොර වෙලා පංචකාමයන්ගෙන් ඈත් වෙලා ගෞතම ශාසනයෙහි දැඩි වූ මනසින් යෙදිලා. එතකොට යම් කෙනෙක් කාමයන්ගෙන් ඈත් වෙලා දැඩි වූ මනසකින් යුක්තව ගෞතම ශාසනයෙහි යෙදිලා නික්ඛාමිනෝ ගෞතම ශාසනම තේ පත්තිපත්ත උන්වහන්සේලා තමයි මේ පැමිණෙන්න ඕනේ විමුක්තියටපත් උනේ. වගේම අමතං විකය්‍ය අමූර්තය උන්වහන්සේලා භුක්ති විඳිනවා. තේ පත්තිපත්ත අමතං විකය්‍ය ලද්ධාමුධා නිබ්බුතින් භුඤ්ජමාන ඒ ලැබූ නිවන් සෝය උන්වහන්සේලා භුක්ති විඳිනවා. ඉදම්පි සංඝේ රතනං පනීතං මෙයත් සංඝ රත්නය පිළිබඳ ශ්‍රේෂ්ඨ රත්නයක්. ඒ කියන්නේ දැන් උන්වහන්සේලා ඒ විමුක්ති සුවය ලැබුවේ බුදුරජාණන් වහන්සේ පෙන්වපු ආර්ය මාර්ගයේ ගමන් කළ නිසා. ඒකයි කියන්නේ. එතකොට සුප්පයුත්තා මනාව එහි යෙදුණා. දැන් සුපටිපන්නෝ ගුණයට සමාන්තරව තමයි ඒක පෙන්වුම් කරලා තියෙන්නේ. සුපටිපන්නෝ මනා ප්‍රතිපත්තෙහි පිළිපන්න. එතකොට යේ සුප්පයුත්තා මනාව යෙදුණා. මනාව යෙදුණා කියලා කිව්වට පස්සේ තමන්ගේ සිත කය වචනය කියන ద్వාරත්‍රයම ඊටා හොඳින් ඒ කටයුතු උදෙසා යෙදුවා ආර්ය මාර්ගෙහි ගමන් කිරීම උදෙසා. ඒ තුලින් තමයි උන්වහන්සේලා විමුක්ති සුඛය අත්විඳින්නේ. ඒකත් මහා සංඝරත්නය පිළිබඳව ගුණයක්. ඒ සත්‍ය බලෙනුත් යහපතක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හොඳයි. දැන් ওই විදිහට දැන් තව ගාථා කිහිපයක් අපිට ඉතුරු වුණා. නමුත් කාලය අපිට ඉඩ දෙන්නේ නැහැ සියලු ගාථාවන් මේ අවස්ථාවේදී සාකච්ඡා කරන්න. අපිට ඉදිරියට ඒ සඳහා අවකාශය උදා කරගන්න පුළුවන් වෙයි. රතන සූත්‍රයේ මේ ඉගෙන ගන්නු නැති අනිකුත් ගාථාවන් ටික පිළිබඳව ඉගෙන ගන්නට. ඉතින් අද දේශනාව තුළින් අපි රතන සූත්‍රය තුළ දැක්වෙන ගාථාවන් යම් ප්‍රමාණයක් කිහිපයක් අරගෙන ඒ ගාථාවන්හි අදහස විග්‍රහාත්මකව දැනගත්තා. කරුණු කාරණා සවිස්තරව දැනගත්තා. ඒකෙන් ඔබේ දැනුම අලුත් වෙන්නට ඇති, මතකය අලුත් වෙන්නට ඇති. ඒ වගේම බුද්ධ රත්නයේ ශ්‍රේෂ්ඨත්වය, ධර්ම රත්නයේ ශ්‍රේෂ්ඨත්වය, සංඝ රත්නයේ ශ්‍රේෂ්ඨත්වය පිළිබඳව හැඟීම් අදහස් පහළවන්නට ඇති. ඒ වගේම මේ ලෝක ධාතුව තුළ අපට මොන සැප ලැබුණත් මොන දුක ලැබුණත් මොන විදිහේ අත්දැකීම් ලැබුණත් මේ ත්‍රිවිධ රත්නය නැමැති ශ්‍රේෂ්ඨ වූ වටිනා සම්පත්‍ය තුන අපිට ලැබිලා තියෙනවා කියන අනේ අස්විසිලිදායක ස්වභාවය අපිට මේ තුලින් ඇති වුණා. ඒ කියන්නේ ලෝකේ හොඳ හෝ නරක හෝ මොන පැත්තට ගමන් කරත් මොන දේ සිද්ධ වුණා වුණත් අපිට සතුටු වෙන්නට මේ උතුම් ත්‍රිවිධ රත්නය අපේ ජීවිතවලට පිහිට සඳහා අපිට ලැබිලා තියෙනවා කියන කාරණාව තමයි ඊටාම මිනිස්සුෙකුට සෑහීමකටපත් වෙන්න තියෙන ඊටාම උසස් වූ කාරණාව වෙන්නේ. මේ බුද්ධ රත්නයේ පිහිට අපි ලබනවා මොකක්ද? සංසාර දුකින් ගැලවෙන්නට උන්වහන්සේ අපේ ශාස්ත්‍රඥ වහන්සේ වුණා. ධර්ම රත්නයේ පිහිට ලබනවා කෙසේද? සසර දුකින් මිදෙන මාර්ගය ඒක. මහා සංඝ රත්නයේ පිහිට ලබනවා කෙසේද? ඒ සසර දුකින් මිදිලා අපිවත් ඒ දුකින් මිදීම නම් වූ ඒ ക്ഷേම භූමියට මේ සතර ඕගෙන් ගැලවිලා යන ඒ උතුම් නිවන නැමැති පරතරයට අපිව ගන්නට ඉන්න ශ්‍රේෂ්ඨ රත්නය තමයි මහා සංඝ රත්නය. ඒ නිසා ඒ ත්‍රිවිධ රත්නයේ ගුණය පිළිබඳව අපි තවත් හොඳින් ගැඹුරින් කරුණු දැනගන්නා තරමට ඒකෙන් ලබන්න තියෙන පිහිට, ඒ තුනුරුවන් ඉතින් අපිට ලබන්න තියෙන පිහිට තව තවත් හොඳින් අපිට ලබා ගැනීම හැකියාව තියෙනවා. ඒ වගේම දැන් කෙනෙකුට හැඟීමක් ඇති වෙන්නත් ඕනේ මොකක්ද මේ පිහිට ලැබීම කියන්නේ?
ඒක හුදෙක් මේ ජීවිතයේ වශයෙන් අපි ලබන ආශිර්වාදයක් විතරක් නෙමෙයි. දැන් අපි කරදරයක් වෙච්ච වෙලාවට අපි ඒ ආශිර්වාදේ බලාපොරොත්තු වෙනවා. ඒක කිසි ගැටලුවක් නැහැ. හැබැයි මේ ලබන පිහිට එහෙම පිහිටකටත් වඩා එතනින් ඔබ්බෙහි පවතින ඊට වඩා එහා තියෙන වෙනස් වෙන්නේ නැති ස්ථාවර වූම පිහිටක්. ඒ නිසා ඒ ත්‍රිවිධ රත්නයේ පිහිට නියම ආකාරයට ලබා ගන්නවා කියලා කියන්නේ තමන්ගේ සසර ගමනේ කෙලවරක් දකින්න කෙනෙක් බවට පත් වෙනවා. ඒක තමයි නියම විදියට පිහිට ලබනවා කියලා කියන්නේ. ඉතින් අපි ඒ සඳහා උත්සාහවන්ත වෙමු. ඒ උතුම් ගමන යන්නට අද දවසේ ලැබූ මේ දහම් දැනුමත් ශක්තියක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. මෙසේ ਸਰවාකාරයෙන්ම ලැබූ උදාරතර කුසලානිසංසයන් හැම දිනාටම ජාති ජරා මරණ ආදී අනන්ත දුක්ඛති සසරින් අත මිදී ලබන උතුම් විමුක්ති සුවය නිවන් සුවය පිණිසම වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ආකාශට්ඨා ච භුම්මට්ඨා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ශාසනං. ආකාශට්ඨා ච භුම්මට්ඨා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං. ආකාශට්ඨා ච භුම්මට්ඨා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං